සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපි හැම දිනාටම මේ ධර්ම මාර්ගය විවර කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 සද්ධාවන්ත පින්වත්නි අද මේ වස්සාන කාලේ මේ වස්සාන ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් බාලචන්ද්‍ර පවුලේ ඒ පින්වත් පිරිස විසින්. පින්වත්නි මේ ලෝකේට ඊ타මත්ම කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වෙලා මහා කරුණාවෙන් අපට මෙලව යහපත පිණිස පවතින පරලොව යහපත පිණිස පවතින ධර්මය අපි හැම දිනාටම මේ දිව්‍යන්ත මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට විශේෂයෙන් උපකාරී වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අප්‍රමාදය. ඉතින් මේ වස්සාන ධර්මදේශනා මාලාව තුල මේ පින්වතුන්ට අප්‍රමාදය ගැන කියවෙන ඊ타ත්ම සුමිහිරි දේශනා ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ආවා බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙලව අර්ථයේ පිණිස ඒ වගේම පරලොව අර්ථයේ පිණිස යම් දෙයක් පවතිනවා නම් ඒ එකම දේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණයෙක් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය මේ ජීවිතේ අර්ථයේ පිණිස පවතිනවා නම් පරලොව ජීවිතයේ තුල අර්ථයේ පිණිස පවතිනවා නම් අප්‍රමාදී තරම් එකම ධර්මයක්වත් බුදුරජාණන් වහන්සේ වදාලා දකින්නේ කියලා. මෙලොව යහපත පිණිස පවතිනවා නම් පරලොව යහපත පිණිස පවතින ධර්මයන් ඇද්ද? ඒ ධර්මයන් අතර
අග්‍ර වෙන්නේ අප්‍රමාදයයි. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය ගැන අපට නොයෙක් දේශනා තුළ පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ යම්තා කුසල් දහම් ඇද්ද ඒ සියලු කුසල් දහම් එකම තැනකට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි අප්‍රමාදය. බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදී වීම ගැන මේ අප්‍රමාදී භවයේ අග්‍ර ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ උපමා වලින් අපට පෙන්වලා දුන්නා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දෙපා ඇති සත්වයන් ඇද්ද? මේ ලෝකේ සිව්පා ඇති සත්වයන් ඇද්ද? මේ ලෝකේ බොහෝ පා ඇති සත්වයන් ඇද්ද? පාද රහිත සත්වයන් ඇද්ද? රූපී සත්වයන් ඇද්ද? අරූපී සත්වයන් ඇද්ද? සංඤී සත්වයන් ඇද්ද? අසංඤී සත්වයන් ඇද්ද? නේව සංඤී නාසංඤී සත්වයන් ඇද්ද? මේ සියලු සත්වයන් අතර අග්‍ර වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ යම්තා ධර්මයන් ඇද්ද ඒ සියලු ධර්මයන් අතර අප්‍රමාදය අග්‍ර බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යම්තාක් මුල් ඇද්ද ඒ සියලු මුල් අතර කළුවගිල් මුල අග්‍රයි කියනවා. ඒ වගේම මේ ලෝකේ යම්තාක් ධර්මයන් ඇද්ද ඒ ධර්මයන් අතර අප්‍රමාදී බව අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මල් ඇද්ද ඒ සියලු මල් අතර දෑසමන් මල අග්‍රයි කියනවා. අන්න ඒ වගේ යම්තාක් ධර්මයන් ඇද්ද ඒ ධර්මයන් අතර අප්‍රමාදයේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ පෙන්වලා දුන්නා මේ ලෝකේ මේ පාසටහන් ඇද්ද ඒ සියලු පාසටහන් අතර හස්තියාගේ පාසටහන අග්‍රයි කියනවා. අන්න ඒ වගේ යම්තාක් ධර්මයන් ඇද්ද ඒ ධර්මයන් අතර අප්‍රමාදය අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේ මේ ලෝකේ යම්තාක් රජවරු ඇද්ද ප්‍රාදේශීය වශයෙන් ඒ සියලු රජවරුන් අතර සක්විති රජතුමා අග්‍රයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම්තාක් ධර්මයන් ඇද්ද ආන්නී සියලු ධර්මයන් අතර අප්‍රමාදය අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා යම්තාක් තරු ඇද්ද ඒ තරු අතර උන්වහන්සේ වදාලා චන්ද්‍රයා අග්‍රයි කියනවා. චන්ද්‍රයාගෙන් විහිදෙන ආලෝකේ තරු අතරින් චන්ද්‍රයාගේ විහිදෙන ආලෝකයෙන් සොළොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ කියනවා අනිත් තරු. ආනී වගේ බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදයේ අනිත් සියලු ධර්මයන් අතර අග්‍ර බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට හැම වෙලාවෙම වදාළේ අප්‍රමාදී භව දියුණු කරගන්න කියලා. අප්‍රමාදී භවයේ අනුසස් තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අප්‍රමාදී භව ඇති කරගන්න පෙන්වලා දුන්නේ මේ අකුසල් දහම් දුරු කරලා කුසල් දහම් උපදවා ගන්න තමයි අපිට අප්‍රමාදී භව ඇති කරගත යුත්තේ. ඒ අප්‍රමාදී භව
අපි ඇති කරගත්තොත් පින්වත්නි අපට ඒකාන්තයෙන්ම ඒ මෙලව යහපත පිණිස පවතිනවා. පරලොව යහපත පිණිස පවතිනවා. මෙලව අර්ථය පිණිස පවතිනවා. පරලොව අර්ථය පිණිස පවතිනවා. එනිසා මේ ධර්මයන් අතර අග්‍ර වූ අප්‍රමාදය අපි දිනු කරගන්නට ඕන. අපි අප්‍රමාදී බව ඇති කරගත යුත්තේ අපේ සිතේ ඇතිවෙන මේ අකුසල් දුරු කරලා අපි කුසල් දහම් උපදවා ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ වදාළේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතාමතා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා වඩන කෙනා ඒ අමා මහා නිවන කරාම යනවා කියනවා. ඒ වගේම කාමයන්ට මුසපත් වෙලා ප්‍රමාදීව වාසය කරන කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා එයා මේ ප්‍රමාදී වාසය කිරීම හේතු කරගෙන ආයමත් මරණී කරාම යනවා කියනවා. අප්‍රමාදී කෙනා අමරණීයත්වයට පත් වෙනවා කියනවා. ප්‍රමාදී කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවත් වෙලා වාසය කළත් එයා මලමිනිහක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වත්නි අපි මලමිනිහක් බවට පත් නොවි අප්‍රමාදී බව දිනු කරගෙන අපේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. පරලොව ජීවිතය සාර්ථක කරගන්න. මෙලොව ජීවිතයට අර්ථය එකතු කරගන්න. පරලොව ජීවිතයට අර්ථය එකතු කරගන්නට අපි අපේ ජීවිතයේ තුල අප්‍රමාදී භව දියුණු කරගන්නට ඕන. පින්වත්නි අපි අප්‍රමාදී භව ඇති කරගත යුත්තේ අපේ හිතේ තියෙන මේ රාගය දුරු කර ගැනීම පිණිස. අපේ හිත තුල පවතින දේශය දුරු කර ගැනීම පිණිස. අපේ හිත තුල පවතින මෝහය දුරු කර ගැනීම පිණිසයි අපි අප්‍රමාදී භව ඇති කරගත යුත්තේ. ඉතින් අපි තුල මේ රාගය, දේශය, මෝහය පින්වත්නි පෝෂණය වෙනවා කියලා කියන්නේ ආයමත් අපට ඉපදීම උරුම වෙනවා. ජරාවටපත් වීම උරුම වෙනවා. මරණය උරුම වෙනවා. එනිසා පින්වත්නි මේ ලෝකේ යම් ධර්මයන් ඇද්ද රාගී දුරු කරන්ට කියලා දෙන, දේශී දුරු කරන්ට කියලා දෙන, මෝහේ දුරු කරන්ට කියලා දෙන ඒ එකම ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. පින්වත්නි ඔබ මම අපි හැම දිනාම දීර්ඝ සසර ගමනක එන පිරිසක්. බුදුරජාණන් වහන්සේ වදාළේ අනුමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බාකෝටින්න පඤ්ඤායති. පින්වත් මහණනි මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් පණවන්න බෑ කිව්වා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවට බැඳිච්ච මේ සත්‍යයා ඉපදිමින් මැරිමින් යන මේ සසර ගමන ගෙවාගෙන යනවා. පින්වත්නි අපි මේ වගේ දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ජරාවටපත් වෙමින් දුක් දුම්නස් විඳිමින් අපි මේ සසරේ ඉන්නේ අපි තුල තියෙන මේ රාගී නැමැති අකුසල මූලය දුරු කරගත්තේ නැති නිසා. දේශේ නැමැති අකුසල මූලය දුරු කරගත්තේ නැති නිසා. මෝහය නැමැති අකුසල මූලය දුරු කරගත්තේ නැති නිසා. ඉතින් අපට බුදුරජාණන් වහන්සේ තමයි රාගී දුරු කරන හැටි, දේශේ දුරු කරන හැටි, මෝහය දුරු කරන හැටි
අපට බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වලා දුන්නේ. ඉතින් අද අපි ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ අපේ හිතේ ඇතිවන මේ වෛරය දුරු කරගන්න හැටි දේශනා කොට වදාළ උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම පඨම ආඝාත පටිවිණී සූත්‍රය. මේ වෛරය දුරු කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ භික්ෂුවකට මේ යම් අරමුණක භික්ෂුවක් හට උපන් වෛරය මුළුමනින්ම දුරු කළ යුතු නම් එබඳු වෛරය දුරු කිරීම පහක් තියෙනවා කියනවා. කුමක්ද ඒ පහ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් පුජ්‍යලයේ කෙරෙහි වෛරය ඉපදුනොත් ඒ පුජ්‍යලයා කෙරෙහි මෛත්‍රිය වඩන්න කියනවා. මෛත්‍රිය වඩනකොට ඒ පුජ්‍යලයා කෙරෙහි උපන්න වෛරය දුරු වෙලා යනවා කියනවා. අපේ හිතේ තරහ, අමනාප ස්වභාවය, ගැටෙන ස්වභාවය, දේශය මේ කියන නම් වලින් යුතු යම් දේශයක් අපේ හිතේ උපදීද ආන්නීක දුරු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාලා පළමුවෙන්ම වැඩි යුත්තේ මෛත්‍රියයි. මෛත්‍රිය මේ දිනු කරගත්තොත් එයා තුල මේ තරහ, අමනාප ස්වභාවය, ගැටෙන ස්වභාවය දුරු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිස්සිතින් වාසය කළොත් එයා තුල මේ තරහ දුරු වෙලා යනවා. එහෙනම් තරහ දුරු කර ගැනීමට අපි දිනු කරගත යුත්තේ මෙසිතයි. බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ මෙසිත වඩන හැටි කියලා දුන්නේ. තරහ නැති, වෛරය නැති මේ මෙසිත පුරුදු කරගන්නට ඕන. මේ සියලු ලෝක සත්‍යයන් කෙරෙහි වෛර නැති, තරහ නැති මෙසිත පුරුදු කරගත්තොත් ඒක අපිට උපකාරී වෙනවා. මේ තරහ දුරු කරගෙන ඒ දේශේ නැමැති අකුසල මූලය අපේ හිතෙන් දුරු කරගන්නට. පින්වත්නි, අපට මේ තරහ ඇති වෙන විදි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා තුළ පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර අයට තරහ යනවා කියනවා මේ මට අමනාප දේවල් කළා කියලා, අප්‍රිය දේවල් කළා කියලා තරහ ඇති වෙනවා කියනවා. මට අප්‍රිය දේවල් කරනවා කියලා තරහ ඇති වෙනවා කියනවා. මට අප්‍රිය දේවල් කරයි කියලා තරහ ඇති වෙනවා කියනවා. ඒ වගේම මගේ ප්‍රියමනාප කෙනාට අප්‍රිය දේවල් කළා කියලා තරහ ඇති වෙනවා කියනවා හිතේ. ඒ වගේම මගේ ප්‍රියමනාප කෙනාට අප්‍රිය දේවල් කරනවා කියලා තරහ ඇති වෙනවා කියනවා. ඒ වගේම මගේ ප්‍රියමනාප කෙනාට අප්‍රිය දේවල් කරයි කියලා තරහ ඇති වෙනවා කියනවා. ඒ වගේම අප්‍රිය අමනාප කෙනෙකුට යම්කිසි කෙනෙක් යහපත් දෙයක් කළොත් මගේ මේ අප්‍රිය අමනාප කෙනාට මෙයා යහපත කළා කියලා තරහ ඇති කරගන්නවා කියනවා. මේ ඒ වගේම යම්කිසි කෙනෙකුට අප්‍රියයි නම්, අමනාපයි නම් ඒ කෙනාට යහපත් දේවල් කරන්නේය කියලා තරහ ඇති වෙනවා කියනවා. ඒ වගේම මේ මුකුත් නැතුවත් හිතේ තරහ ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ආකාරයෙන් ඇතිවෙන තරහ දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ වදාලා පළමුවෙන්ම වැඩි යුත්තේ මෙසිතයි. මෙසිත වැඩියොත්
එයා තුල උපන්නා වූ තරහා දුරු වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ උපන්නා වූ තරහා දුරු කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වඩන්න කියනවා කරුණාව. මහන්නී යම් පුජ්‍යලේ කෙරෙහි වෛරයක් උපන්නොත් ඒ පුජ්‍යලයා කෙරෙහි කරුණාව වැඩි යුතුයි කියනවා. මෙසේ පුජ්‍යලයා කෙරෙහි කරුණාව දිනු කළොත් උපන් වෛරය දුරු වෙලා යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් වෛරී දුරු කරන්න මේ පළවෙනි එක හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ මෛත්‍රිය දිනු කරගන්න කියනවා. දෙවෙනියට බුදුරජාණන් වහන්සේ වදාලා කරුණාව ඇති කරගන්න කියනවා මේ තරහා දුරු කරගන්න. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් පුජ්‍යලේ කෙරෙහි වෛරය උපන්නේ නම් ඒ පුජ්‍යලයා කෙරෙහි උපේක්ෂාව වැඩි යුත්තේය. ඒ පුජ්‍යලයා කෙරෙහි උපන්නා වූ වෛරය උපේක්ෂාව තුළින් දුරු කරගත යුත්තේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟ කාරණේ එහෙනම් උපේක්ෂාව දිනු කරගන්නට ඕන. පළවෙනි කාරණේ මෛත්‍රිය වඩන්නට ඕන. එතකොට තරහ දුරු වෙනවා. දෙවෙනියට කරුණාව වඩන්න ඕන. එතකොට තරහ දුරු වෙනවා. තුන්වෙනියට බුදුරජාණන් වහන්සේ වදාලා උපේක්ෂාව වඩන්න කියනවා. එතකොටත් හිතේ තියෙන අමනාප ස්වභාවයේ ගැටෙන ස්වභාවයේ දුරු වෙලා යනවා. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් පුජ්‍යලයේ කෙරෙහි වෛරය උපන්නේ නම් ඒ පුජ්‍යලයා පිළිබඳව නොසිතීම නොමෙනෙහි කිරීම පිළිපැදිය යුත්තේය. මෙසේ පුජ්‍යලයා කෙරෙහි උපන්නා වූ වෛරය දුරු කරගත යුත්තේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පුජ්‍යලයා ගැන දැන් අපිට යම්කිසි කෙනෙක් කෙරෙහි තරහ ඇති වුණොත් අමනාපය ඇති වුණොත් ගැටීම ඇති වුණොත් ඒ පුජ්‍යලයා ගැන සිහි නොකළ යුතුයි. ඒ පුජ්‍යලයා ගැන මේ සිහි කරන්නේ නැතිකොට මෙනෙහි කරන්නේ නැතිකොට අපේ හිතේ තුල තියෙන වෛරය සංසිඳිලා යනවා. ඒ පුජ්‍යලයා ගැන සිහි කරන්න එයා කරපු දේවල් කියපු දේවල් සිහි කරන්න තමයි අපි තුල නූපන් දේශේ උපදින්නේ. ඉපදිලා තියෙනවනම් යම් ගැටීමක් තරහක් අමනාපයක් ඒක වැඩි වෙන්නේ එයා කරන කියන දේවල් සිහි කරන්න. ඒ දේවල් අපි සිහි කරන්නේ නැත්නම් අපේ හිතේ තියෙන තරහා දුර වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි පුජ්‍යලයේ කෙරෙහි අපේ හිතේ තරහා අමනාපය ඇති වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට දීනු කරගන්න කියනවා මේ කිනා ගැන මෙහෙම හිතන්න කියනවා. මේ පුජ්‍යලයා මේ කර්මී සුවකීය දෑ කරගෙන ඉන්න කෙනෙක්. මේ කර්මයේ තමයි පිහිට කරගෙන ඉන්නේ. කර්මයේ තමයි මේ පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මී දායාද කරගෙන ඉන්නේ. කර්මී තමයි උපස්ති ස්ථානීය කරගෙන ඉන්නේ. කර්මයයි ඥාතියා කරගෙන ඉන්නේ. කර්මයයි පිළිසරණ කරගෙන ඉන්නේ. ඒ නිසා හොඳ වේවා නරක වේවා යම් කර්මයක් කරනවද ඒක ඔහුම දායාද කරගන්නවා කියලා මේ විදිහට හිතන්න කියනවා. මේ විදිහට හිතන කොටත් එයා තුළ උපන්නා වූ වෛරය තරහා දුර වෙලා යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එතකොට අපට කරුණු පහක් පෙන්වලා දුන්නා අපේ හිත තුල තියෙන මේ වෛරය දුරු කරන්න. පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෛත්‍රිය වඩන්න කිව්වා. දෙවෙනි කාරණේ තමයි කරුණාව වඩන්න කිව්වා. තුන්වෙනි කාරණේ තමයි උපේක්ෂාව දිනු කරගන්න කිව්වා. හතරවෙනි කාරණේ ඒ වෛරය ඇති වෙච්ච පුජ්‍යලයා ගැන නොසිතා ඉන්න කිව්වා. කල්පනා කරන්නේ නැතුව ඉන්න කිව්වා. පස්වෙනි කාරණේ තමයි
එයා මේ කර්මී දායාද කරගෙන ඉන්නේ. කර්මී ඥාතියා කරගෙන ඉන්නේ. කර්මී තමයි මෙයා උප්පත් ස්ථානයේ කරගෙන ඉන්නේ කියලා සිහි කරන්න කියනවා. එතකොට මේ හිතේ ඉපදින මේ වෛරය, තරහ, අමනාප ස්වභාවය දුරු වෙලා යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වත්නි අපිට වෛරයක්, තරහක්, අමනාපයක් හිතේ ඇති වෙනකොට අපි මේ කාරණා පුරුදු කරමින් අපි පින්වත්නි මේ හිතේ ඇතිවන තරහ, අමනාපය දුරු කරන්නට ඕන. ඒ වගේම අපි මෙසිතින් වාසය කරනවා නම්, කරුණා සහගත සිතින් වාසය කරනවා නම්, උපේක්ෂා සහගත සිතින් අපි වාසය කරනවා නම් මේ විදිහට පින්වත්නි අපි තුල තරහ උපදින්නේ නැහැ. අමනාපය උපදින්නේ නැහැ. මේ විදිහට අපි වාසය කළොත් අපි තුල උපන්නා වූ මේ තරහ අමනාපයක් තියෙනවා නම් ඒ තරහ අමනාපේ අපේ හිතින් දුර වෙලා යනවා. ඒ වගේම නූපන්නා වූ මේ තරහ තියෙනවා නම් ඒවා උපදින්නේ නැතිව යනවා. එනිසා මේ තරහ අමනාපය දුරු කරගන්න අපි කළ යුත්තේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ කාරණා අපි දියුණු කරගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ ဒုတိ ය ආඝාත පටවිනේ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ තරහ අමනාපී දුරු කර ගැනීම පිළිබඳව ඒ දේශනාවේ වදාරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා සාරිපුත්තයන් වහන්සේ වදාලා ආයස්මතුනි යම් අරමුණකින් භික්ෂුවකට වෛරයක්, තරහක්, මේ අමනාපයක් ඉපදුනොත් එහෙම ඒක දුරු කරගත යුතුයි. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එබඳු වෛරී දුරු කිරීම පහක් තියෙනවා කියනවා. කුමක්ද පහ? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයස්මතුනි මේලා ඇතම් පුජ්‍යලෙක් ඉන්නවා කියනවා අපිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි කියනවා. හැබැයි ඒ කෙනාගේ වචනය පිරිසිදුයි කියනවා. ආන්න ඉබදු කෙනෙක් කෙරෙහි අපේ හිතේ අමනාපයක්, තරහක් ඇති වුණොත් ඒ අමනාපය, තරහ දුරු කරගත යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඒ වගේම සමහර අය ඉන්නවා කියනවා අපිරිසිදු වචී කර්මයන්ගෙන් යුක්තයි කියනවා. ඒ වගේම පිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි කියනවා. ඒ මහේ කෙරෙහිත් අපේ හිතේ තරහ ඇති වෙනවා. ආන්නී ඇතිවන තරහ අමනාපී දුරු කරගත යුතුයි. ඒ වගේම සමහර අය ඉන්නවා අපිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි, අපිරිසිදු වචී කර්මයන්ගෙන් යුක්තයි. හැබැයි එයා කාලින් කාලීට මේ සිතේ භාවනාවක් පුරුදු කරනවා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආන්න මේ සිතේ ප්‍රසාදය ඇති වෙන දේවල් කරනවා කියනවා. ආන්නි එහෙම අය කෙරෙහිත් අපේ හිතේ තරහාවක්, වෛරයක් උපන්නට පස්සේ ඒ තරහ අමනාපී දුරු කරගත යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඒ වගේම සමහර අය ඉන්නවා කියනවා ඒ අය අපිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි, අපිරිසිදු වචී කර්මයන්ගෙන් යුක්තයි. ඒ වගේම කාලෙන් කාලයට භාවනාවට සිත නතු කරන්නේත් නැහැ කියනවා. එබඳු පුජ්‍යලයන් කෙරෙහි මේ අපේ හිතේ අමනාපයක්, තරහක් ඇති වුණාම එයත් දුරු කරගත යුතුයි කියලා සාරිපුත්තයන් වහන්සේ වදාලා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ ඇතැම් පුජ්‍යලයන් ඉන්නවා කියනවා කයිනුත් පිරිසිදුයි කියනවා, වචනීනුත් පිරිසිදුයි කියනවා, මනසිනුත් පිරිසිදුයි කියනවා. ආන්නේ ඉබ්බුදු පුජ්‍යලයන් කෙරෙහි අපේ හිතේ මේ තරහ අමනාපය ඇති වෙනවා කියනවා. ආන්නේ තරහ අමනාපී දුරු කරගත යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා. මේකේ පින්වත්නි මේ එකක් ගානේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපමා වලින් උන්වහන්සේ දේශනා කරනවා කොහොමද මේ අමනාපේ දුරු කරගන්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයස්පතුනි මේ පුජ්‍යලයේ කෙරේ පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා අපිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි. ඒ වගේම හැබැයි එයාගේ වචනය පිරිසිදුයි. අන්න ඉබුදු පුජ්‍යලයා කෙරේ වෛරී දුරු කරගන්නේ කොහොමද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ විස්තර කළා හරියට මේන් මේ වගේ කියනවා. පාංශුකූලික භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව වීදියේක පැරණි රෙදි කඩක් දැකලා ඉවර වෙලා ඒ රෙදි කඩ ළඟට ගිහිල්ලා ඉවර වෙලා වම් කකුලෙන් ඒ රෙදි කඩ පාගගෙන දකුණු කකුලෙන් ඒක අරහෙට්ට මෙහෙට්ට පෙරලලා බලනවා කියනවා. මේකේ ප්‍රයෝජනවත් කොටසක් ඇත්නම් ඒක ඉරා ගන්නවා කියන අදහසින්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ විදිහට පෙරලා මේ පෙරල බලලා ඒකේ පිරිසිදු කොටසක් තියෙනවා නම් ලේ තැවිරිච්ච නැති, අසුචි තැවිරිච්ච නැති, කුණු තැවිරිච්ච නැති යම් කොටසක් තියෙනවා නම් ආන්නේ කොටස පාංශුකූලික මේ සිවුරු දරන භික්ෂුව මේ මොකද කරන්නේ? අර පිරිසිදු රෙදි කෑල්ල ඉරලා ගන්නවා කියනවා. අපිරිසිදු කෑලි ටික බැහැර කරනවා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අපිට අමනාපය උපදිනවා කියනවා සමහර අවස්ථාවල යම් පුජ්‍යලියන් කෙරෙහි අපිරිසිදු කාය කර්ම තියෙන. හැබැයි යාගේ මේ කය අපිරිසිදු වුණාට ඒ කියන්නේ යා සත්තු මරණ කෙනෙක් වෙන්න පුළුවන්. සොරකම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. වැරදි කාම සේවනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි යා වචනේ පිරිසිදු කෙනෙක්. එයා බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. ඉතින් මෙහිම අය කෙරෙහිත් අපේ හිතේ අමනාපී තරහ උපදිනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එයාගේ අර අපිරිසිදු කාය කර්මය සිහි කරන්නේ නැතුව ඉන්න කියනවා. එයාගේ තියෙනවන යම් පිරිසිදු වචී කර්මයන් ආන්න ඊව සිහි කරන්න කියනවා. හරියට අර පාංශුකූලික භික්ෂුව අර අපිරිසිදු රෙදි කෑලි බැහැර කළලා පිරිසිදු රෙදි කෑල්ල විතරක් ඉරා ගන්නවා වගේ මේ සාරිපුත්තයන් වහන්සේ වදාලා එයාගේ අර අපිරිසිදු කාය කර්ම සිහි කරන්න එපා කියනවා. එයා කෙරෙහි තරහ අමනාපය ඇති වුණාම එයා තුල තියෙන අර පිරිසිදු වචී කර්ම ගැන, එයා බොරු කියන්නේ නැති එක ස්වභාවය ගැන, කේලම් කියන්නේ නැති ස්වභාවය ගැන සිහි කරන්න කියනවා. පරුස වචන කියන්නේ නැති ස්වභාවය ගැන සිහි කරන්න කියනවා. එතකොට එයා ගැන අපිට එයාගේ අර හොඳ ගතිගුණ සිහි කරනකොට ඒ හොඳ දෙහිට අපේ හිතේ පැහැදිනවා. එතකොට අපි තුල තියෙන අමනාපය තරහා දුරු වෙලා යනවා. ඒක තමයි පළවෙනි උපමාව. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයස්මතුනි ඇතැම් පුජ්‍යලයක් ඉන්නවා කියනවා අපිරිසිදු වාචික කියා තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ මේ වචනේ අපිරිසිදු වුණාට එයාගේ කායික ක්‍රියාව පිරිසිදුයි කියනවා. එයා වචනින් බොරු කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම වචනින් කේලම් කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම වචනින් පරුස වචන කියන හිස් වචන කියන කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ වචනේ අපිරිසිදුයි. හැබැයි කෙනෙක් ඉන්නවා සත්තු මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්නේ නැහැ. මේ විදිහට වාසය කරන කෙනෙක් ඉන්නවා. ආන්න එහෙම කෙනෙක් කෙරෙහි අපේ හිතේ තරහ අමනාපය ඇති වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එයාගේ අර අපිරිසිදු කායික කියාගෙන සිහි කරන්න එපා කියනවා. අපිරිසිදු මේ වාචික කියාගෙන සිහි කරන්න එපා කියනවා. මේ පිරිසිදු කාය කර්ම ගැන සිහි කරන්න කියනවා. ආන්නේ ඒ විදිහට සිහි කරමින් අමනාපේ දුරු කරගත යුතුයි කියලා
සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඒක හරියට උන්වහන්සේ උපමාවක් වදාලා ඒක හරියට මේ වගේ කියනවා. ඔන්න මේ මිනිස්සෙක් ඉන්නවා ග්‍රීස්මෙන් තැවුණු මේ ග්‍රීස්මෙන් මැඩුණු කලන්තයෙන් පීඩා වෙච්ච පිපාසයෙන් යුක්ත පුරුෂයෙක් මොකද කරන්නේ? දීර්ඝ මාර්ගයකට මේ පිළිපන්ව මෙයා දීර්ඝ මාර්ගයක ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ ගමන් කරමින් ඉන්නකොට මෙයාට දියසෙවල වලින් පිරිච්ච මේ පොකුණක් හම්බ වෙනවා. මෙයා මොකද කරන්නේ? පොකුණට ගිහිල්ලා අර ගීස්මෙන් තැවුණු කලන්තින් පීඩා විඳමින් ඉන්න පුරුෂයා මොකද කරන්නේ? අර පොකුණ ළඟට ගිහිල්ලා ඉවර වෙලා එයා මොකද කරන්නේ? දෑතින් තමන්ගේ දෑතින් සෙවල ඉවත් කරලා ඉවර වෙලා එයා මොකද කරන්නේ? දෑතින්ම අර සෙවල ඒව බැහැර කරලා ඉවර වෙලා දෝතින් පෙන් මේ බීලා ඉවර වෙලා එතනින් නික්පිලා යනවා කියනවා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආන්නේ වගේ අපිරිසිදු මේ වචී කර්ම තියෙන කෙනා ගැන උන්වහන්සේ වදාලා පිරිසිදු කියාගෙන තියෙන කෙනා පිරිසිදු මේ ක්‍රියා කරන කෙනා ගැන ඒ විදිහට සිහි කරන්න කියනවා. එයාගේ අර අපිරිසිදු වචී කර්මයන් සිහි කරන්නේ නැතුව පිරිසිදු කියාගෙන සිහි කරලා එයා තුල තියෙන අමනාපය තරහ නැති කරගන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා කියනවා අපිරිසිදු ක්‍රියාවලින් යුක්තයි කියනවා. ඒ වගේම අපිරිසිදු වාචික ක්‍රියාවලින් යුක්තයි කියනවා. අපිරිසිදු ක්‍රියාවන්ගෙන් යුක්තයි කියනවා. හැබැයි යා කාලෙන් කාලෙට භාවනාවට සිත නතු කරනවා කියනවා. සිතේ ප්‍රසාදේ ඇති වෙන කරුණු එයා කාලෙන් කාලෙට කරනවා කියනවා. ආන් ඉබ්බුදු කෙනෙක් ගැන අපේ හිතේ වෛරයක් තරහාවක් ඇති වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කොහොමද මේ එයා කෙරෙහි ඇතිවන තරහා අමනාපී දුරු කරගන්නේ? ඒක හරියට මේ වගේ දෙයක් කියනවා. උන්වහන්සේ වදාලා ඔන්න ගවකුරයකින් හැදිච්ච වලක දියසුවල්පයක් තියෙනවා කියනවා. ඉතින් මේ ගීස්මෙන් තැවුණු ගීස්මෙන් මැඩුණු කලන්තෙ වූ පීඩාවට පත්වෙච්ච පුරුෂයෙක් මේ මාර්ගයක ගමන් කරමින් ඉන්නවා කියනවා. ඊට පස්සේ ඒ පුජ්‍යලයාට මෙහෙම හිතෙනවා කියනවා. මේ ගවකුරෙන් හැදුණු මේ වලේ දී ස්වල්පයක් තියෙනවා. ඉතින් මේක මම අතින් බොන්න ගියොත් එහෙම මේක මම වාජනීයකින් බොන්න ගියොත් එහෙම මේක මට බී ගන්න බැරුව යනවා. මේක මේ කැළඹිලා මේක බොර වෙලා යනවා. ඒ නිසා මට මේක පානීය නොකළ හැකි ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා මම මොකද කරන්නට ඕන? මම මේ ගවයෙකු වගේ දෑතුණුයි දෙපයින්ුයි බිමට නැමිලා පෑන් බීලා නික්පිලා යනවා නම් හොඳයි කියලා ඒ පුජ්‍යලයා මොකද කරන්නේ? අර දෑතුණුත් දෙපයින්ුත් බිමට නැමිලා ගවයෙක් වගේ පෑන් අර කුරී සැදුණු වලේ තියෙන ඒ ජලී බීලා ඉවර වෙලා ඒ මිනිස්සයා යනවා කියනවා. ආන්නේ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අපිරිසිදු කාය කර්ම තියෙන, අපිරිසිදු වචී කර්ම තියෙන, ඒ වගේම කාලෙන් කාලෙට භාවනාවේ සිත නතු කරන අය ගැන අපේ හිතේ වෛරී තරහ ඇති වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එයාගේ ඒ අපිරිසිදු කාය කර්ම ගැන සිහි කරන්න ඉපා කියනවා. අපිරිසිදු වචී කර්ම ගැන සිහි කරන්න ඉපා කියනවා. එයාගේ තියෙනවා නම් කාලෙන් කාලයට භාවනාවට නතු කරන ස්වභාවයක් ආන්නි ස්වභාවය ගැන සිහි කරන්න කියනවා. එතකොට එයා කෙරෙහි තියෙන වෛරී තරහ දුර වෙලා යන බව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඇතැන් පුජ්‍යලයන් ඉන්නවා කියනවා අපිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි, වචී කර්මයන්ගෙන් යුක්තයි. එයා කාලෙන් කාලයට භාවනාවට සිත නතු කරන්නේත් නැහැ. එබඳු
කෙනෙක් කෙරෙහි අපේ හිතේ තරහ අමනාපය ඇති වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ විදිහට තරහ දුරු කරන්න කියනවා. කොහොමද? හරියට උන්වහන්සේ වදාලා ඒක මේ වගේ දෙයක් කියනවා. දීර්ඝ මාර්ගයකට පිළිපන්න පුජ්‍යලෙක් ඉන්නවා. රෝගී වෙලා දුක්ඛිතව බොහෝ ගිලාන් බවට පත් වෙලා ඉන්නේ. ඔහු ඉදිරියේ මේ තියෙන ගමත් ඊටාම දුරින් තියෙන්නේ. පිටුපසින් තියෙන ගමත් ඊටාම දුරින් තියෙන්නේ. ඔහුට රෝගීට හිත වූ බොජුන් ලැබෙන්නෙත් නැහැ. රෝගීට හිත වූ බෙහෙත් ලැබෙන්නෙත් නැහැ. ඔහුට සුදුසු උපස්ථායකයෙක් ලැබෙන්නෙත් නැහැ. ඔහුට මේ ගමට පමුණුවාලිය හැකි කෙනෙක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් මේ දීර්ඝ මාර්ගයට පිළිපන්න ඒ පුජ්‍යලයාව තව කෙනෙක් දකින්නවා කියනවා. මේ දීර්ඝයේ මාර්ගයට පිළිපන්න තව පුරුෂයෙක් අර රෝගී වෙලා දුකටපත් වෙලා ඉන්න මිනිස්යාව දැකලා ඒ මිනිස්යා ගැන අනුකම්පාව ඇති කරගන්නවා කියනවා. අහු ඒකාන්තයෙන් මේ පුරුෂයාට රෝගීට හිත වූ බොජුන් ලැබෙනවා නම්, රෝගීට හිත වූ මේ බෙහෙත් ලැබෙනවා නම්, සුදුසු උපස්ථායකයෙක් ලැබෙනවා නම්, ඒ වගේම මෙයාව මේ ගමට පමුණුවාලිය හැකි කෙනෙක් ලැබෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා අරයට කරුණාවක් ඇති වෙනවා කියනවා. අන්න ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අර අපිරිසිදු කාය කර්ම තියෙන, අපිරිසිදු වචී කර්ම තියෙන, කලින් කාලයට හරි භාවනාවට සිත යොමු කරන්නේ නැති මේ අපිරිසිදු පුජ්‍යලයන් කෙරෙහි අපේ හිතේ තරහ ඇති වුණොත් එහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එයා ගැන කරුණාව ඇති කරගන්න කියනවා. අනුකම්පාව ඇති කරගන්න කියනවා. අහු ඒකාන්තයෙන්ම මේ කෙනා කාය දුස්චරිතයේ ඇතහැරලා කාය සුචරිතයේ වඩනවා නම්, අනේ මේ කෙනා වචී දුස්චරිතය ඇති කරලා වචී සුචරිතය ඇති කරගන්නවා නම්, අනේ මේ කෙනා මනෝ දුස්චරිතය ඇති කරලා මනෝ සුචරිතය ඇති කරගන්නවා නම් අනේ කොයිතරම් දෙයක්ද කියලා එයා කෙරෙහි කරුණාව ඇති කරගන්න කියනවා. මක් නිසාද? ඒ කෙනා කයින් බිඳී මරණින් මතු අපායේ දුර්ගති විනිපාත ඒ නිරේ නූපදීවා කියලා එයාට කරුණාව ඇති කරගන්න කියනවා. ඒ විදිහට කරුණාව ඇති කරගෙන එයා කෙරෙහි තියෙන වෛරය, තරහ, අමනාප ස්වභාවය දුරු කරගත යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඇතැන් පුජ්‍යලේ කෙරෙහි හිතේ අමනාපය ඇති වෙනවා කියනවා. පිරිසිදු කායික කියා තියෙන, පිරිසිදු වාචික කියා තියෙන, කලින් කලට මේ භාවනාවට හිත නතු කරන, හිතේ ප්‍රසාදය ඇති කරන පුජ්‍යලයන් කෙරෙහි අපේ හිතේ දේශය උපදිනවා. එතකොට කොහොමද කියලා අහනවා මේ තරහ අමනාපය දුරු කරගන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවකින් වදාලා ඒක හරියට මේ වගේ කියනවා. කොයි වගේද? සාරිපුත්තයන් වහන්සේ වදාලා පැහැදිලි ජලයේ තියෙන, මිහිරි ජලයේ තියෙන, සිසිල් ජලයේ තියෙන මේ සුදු වැලි තලාවක් තියෙන රමණීය වූ අනේක වූ උක්ෂයන්ගෙන් මේ ගැවසිගත් පොකුණක් තියෙනවා කියනවා. ඉතින් එකල්හි මේ ගීස්මෙන් මැඩුණු, ගීස්මෙන් කලන්තයටපත් වෙච්ච, පීඩාවටපත් වෙච්ච පුරුෂයෙක් මොකද කරන්නේ? එතෙන්ට එනවා කියනවා. ඒ කෙනා ඒ පොකුණ ළඟට ඇවිල්ලා ඒ පොකුණට බැහැලා ඉවර වෙලා හොඳට ස්නානය කරනවා කියනවා. පෙන් පානය කරනවා කියනවා. එයා පෙන් පානය කරලා හොඳට ස්නානය කරලා එයා මොකද කරන්නේ? මේ අර ගස් සෙවණට ඇවිල්ලා එක්කෝ නිදාගෙන හැරි හිඳගෙන හරි එයා ඉන්නවා කියනවා. අන්න ඒ වගේ කියනවා සාරිපුත්තයන් වහන්සේ වදාලා යම් පුජ්‍යලෙක් කෙරෙහි මේ පිරිසිදු කාය කර්ම තියෙන, පිරිසිදු වචී කර්ම තියෙන, පිරිසිදු මනෝ කර්ම තියෙන පුජ්‍යලෙක් කෙරෙහි අපේ හිතේ අමනාපයක්, තරහක් ඇති කරගත්තොත්, ඇති වුණොත් එහෙම ඒක දුරු කරන්න කියනවා. මෙයාගේ පිරිසිදු කාය කර්ම ගැන සිහි කරන්න කියනවා.
පිරිසිදු මනෝකර්ම ගැන සිහි කරලා එයාගේ හිතේ ඒ කාලෙන් කාලෙට යා භාවනාවට සිත යොමු කරන හැටි ගැන සිහි කරලා එයා තුල තියෙන වෛරය දුරු කරගන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් ওই විදිහට උපමා පහකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට මේ හිතේ ඇතිවන තරහ අමනාපී දුරු කරන හැටි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. එනිසා පින්වත්නි අපි මේ බුද්ධ දේශනාවන් මේ හොඳට මතක තියාගෙන සිහි කරගෙන අපේ හිතේ ඇතිවන තරහ අමනාපය අපි දුරු කරගන්නට ඕන. අපිට මේ විදිහට තරහ අමනාපය දුරු කරගන්න අපි මේ ධර්මයේ මතක තියාගෙන ඒ බුදුරජාණන් වහන්සේ අපට පුරුදු කරන්න කියපු විදිහට අපි පුරුදු කරන්නට ඕන. ඒ විදිහට පුරුදු කරගත්තොත් අපිට අමනාපේ තරහ ගැටෙන ස්වභාවයේ දුරු වෙලා යනවා. පින්වත්නි අපිට තරහ ඇති වෙන්නේ මේ මිනිසුන්ගේ අඩුපාඩු දැකලමත් නෙවෙයි. සමහර අයට පිරිසිදු අය කෙරේ හේතුවක් නැතුව තරහ ඇති වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක්තරා භික්ෂුවක්. ඒ භික්ෂුව දවසක් මොකද කළේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනා කළා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරමින් වස් කාලයේ ගෙවලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන චාරිකාව යන්න පිටත් වුණා. ඒ පිටත් වෙලා යන මොහොතේ එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මගේ මේ සිවුර ගැටිලා සමාව ගන්න නැතුව නික්විලා ගියා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඊට පස්සේ භික්ෂුවකට අමතල වදාලා මේ ආයස්මුතුනි ගිහින් සාරිපුත්තයන් වහන්සේට කියන්න කිව්වා තථාගතයන් වහන්සේ වහන්සේට එන්න කිව්ව කියලා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ එතෙන්ට වඩින වෙලාවේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විහිරෙන් විහිරට ගිහිල්ලා කියා හිටියා ආයස්මුතුනි මෙහෙට පැමිණිත්වා අද සාරිපුත්තයන් වහන්සේ සිංහනාද කරනවා කියලා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අසා හිටිය සාරිපුත්ත ඔබ මේ භික්ෂුවගේ මේ ඇඟේ ගැටිලා සමාව ගන්නතු ගියාද කියලා ඇහුවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං හරියට මේ මහ පොළොව වගේ කියනවා. ස්වාමීනි මේ මහ පොළොවට කුණු දානවා කියනවා. අසුචි දානවා කියනවා. මල මුත්‍රා දානවා කියනවා. ලේ දානවා කියනවා. සරව දානවා කියනවා. නමුත් ස්වාමීනි මේ මහ පොළොව කම්පා වෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි මම හරියට මේ මහ පොළොව වගේ කියනවා. ස්වාමීනි මමත් වාසය කරන්නේ මම මේ කායානුපස්සනාවෙන් වාසය කළේ නැත්තම් මේ භික්ෂුවගේ ඇඟේ ගැටිලා සමාව ගන්න නැතු යන්න පුළුවන් කියනවා. ස්වාමීනි මම මේ වෛර නැති තරහ නැති මේ සිතින් වාසය කරන්න කියනවා. ස්වාමීනි මං හරියට මේ මහ පොළොව වගේ කියනවා. ස්වාමීනි මම හරියට මේ ජලය වගේ කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ ජලයටත් නොයෙක් අපවිත්ත දානවා. නමුත් ජලයේ කම්පා වෙන්නේ නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා හරියට උන්වහන්සේ හරියට මේ ගින්න වගේ කියනවා. හරියට මේ හුලඟ වගේ කියනවා. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ වදාලා හරියට උන්වහන්සේ අංකඩිච්ච ගුණික් වගේ කියනවා. පාපිෂ්ඨාකමක් වගේ කියනවා. උන්වහන්සේ වදාලා උන්වහන්සේ මෛත්‍රී සිතින් වාසය කළේ නැත්තම් කායානුපස්සනාවෙන් වාසය කළේ නැත්තම් මේ භික්ෂුවගේ ඇඟේ ගැටිලා යන්න පුළුවන් කියනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ විදිහට උපමා වලින් සාරිපුත්තයන් වහන්සේ මහා සිංහනාදයක් කළා. ඒ වෙලාවේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා සමාවෙල්ලුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත ඔය භික්ෂුවකගේ හිත මේ හිස හත්කඩකට පැලෙන් ඉස්සර වෙලා ওই භික්ෂුවට සමාව දෙන්න කිව්වා. ඊට පස්සේ ආයසුතුන් සමාව ඉල්ලනවා නම්
ස්වාමීනි මං සමාව දෙනවා කියලා ඒ භික්ෂුවට සාරිපුත්තයන් වහන්සේ සමාව දුන්නා. එතකොට අපිට පේනවා පිරිසිදු පුජ්‍යලයන් ගැන පවා මේ හිතේ අමනාපේ තරහ උපදිනවා. ඒ වෙලාවට ඒක අපිට බොහෝ කාලයකට අහිත පිනිස දුක් පිනිස පවතිනවා. එනිසා පින්වත්නි තරහ කියලා කියන්නේ අපිට යහපත ගෙනල්ලා දෙන දෙයක් නෙවෙයි. අපිට අයහපත පිණිස පවතින දෙයක්. ඒ නිසා අපි ඉක්මනින්ම මේ කල යුත්තේ අපේ හිතේ තරහක් ඇති වුණාට පස්සේ අමනාපයක් ඇති වුණාට පස්සේ ඒ තරහ අමනාපී දුරු කර ගන්නට ඕන. ඒ නිසා ඒ සඳහා අපි අප්‍රමාදී බව දියුණු කර ගන්නට ඕනේ. තරහ නැති කර ගන්න, හිතේ ඇතිවන කෙලෙස් නැති කර ගන්න, අප්‍රමාදයේ අපේ හිතේ ඇති කර ගන්නට ඕන. ඒ නිසා ඔබට මට අපි හැමදිනාටම අප්‍රමාදී භව දිනු කරගනිමින් අපේ හිතේ ඇතිවන මේ තරහ අමනාපය ගැටෙන ස්වභාවය දුරු කරගන්න ඔබට මට අපි හැමදිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද මේ වස්සාන සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් බාලචන්ද්‍ර ඒ මහත්මයා ඇතුළු ඒ පවුලේ ඒ පින්වත් පිරිස විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සියලුම පින් කැමති දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දියපොළ නාන්නපුරාව බිබිල පදිංචිව සිට 2020 ජූලි මාස 1 වෙනි දින මිය පරලොව ගිය අංජලි චතුරි සෞම්‍යා යොමාලි බාලචන්ද්‍ර දියණියට සහ 2019යි මැයි 17 වෙනි දින මිය පරලොව ගිය PPI බාලචන්ද්‍ර පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් ඒ වගේම නන්නයිරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දරූ එම පවුලේ සියලු පින්වතුන්ටත් නන්නයිරින් උදව් උපකාර කළ කින සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දිව්‍යංග දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. දිව්‍යංග ධාර්මික දිව්‍ය රැකවරණේ ආශිර්වාදේ ඒ හැම දිනාට සලසා දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපි එක්ක සියලු දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ මෑණිවරුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුන ඒ අංජලි චතුරි සෞම්‍යා යොමාලි බාලචන්ද්‍ර දියණියටත් ඒ වගේම PPI බාලචන්ද්‍ර පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. සසර දුකින් අත මිදීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් උපකාරී වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද ඒ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ බාලචන්ද්‍ර ඒ මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සඳහා දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාටත්
නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සද්ධා ඒ ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.